නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ප ဋ ාණ දේශකස්සේ සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්තුනි, අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ පින්තුන් හට ධම්ම සංගණිප්පකරණය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිද්ධ කිරීමට. පින්තුනි, මනුස්සාත්ම භාවයක් ලබාගත් අපේ ජීවිතවලට මේ ලෝක ධාතුව තුල තියෙන වටිනාම අනර්ගණීය සම්පත තමයි ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී බුදුරජාණන් වහන්සේ අපහට දායාද කළ වදාළ සම්මා සම්බුද්ධ ශාසනය. එනිසා ධම්ම සංගණය පිළිබඳ තොරතුරු කියන්නට කලින් ශාසනය පිළිබඳ වැදගත් වූ කරුණු කීපයක් මේ පින්තුන් මතක් කර දීමට අපි බලාපොරොත්තු වෙනවා. අපගේ උගුරේ අසනීප තත්වයක් තියෙන නිසා අපි බෝඩ් එක පාවිච්චි කරමින් ඒ පිළිබඳව මේ පින්තුන්ට විස්තර කර දීමට අදහස් කරනවා. පින්තුනි, ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ප්‍රධාන වශයෙන් කොටස් 3ක් තියෙනවා. ඒ කොටස් 3 තමයි පරියත්ති ශාසනය, පටිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියන මේ 3. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මේ විදියට පරියත්ති ශාසනය, පටිපත්ති ශාසනය, පටිවේද ශාසනය කියලා කොටස් 3කට බෙදා ගන්නට පුළුවන්. එතෙන්දි පරියත්ති ශාසනය කියලා කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය. ත්‍රිපිටක බුද්ධ වචනය කිව්වයින් පස්සේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන මේ 3ට තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. මෙන්න මේ ත්‍රිපිටක බුද්ධ වචනයට තමයි මේ පරියත්ති ශාසනය කියලා කියන්නේ. එතෙන්දි පටිපත්ති ශාසනය කියලා කියන්නේ මාර්ගඵල උපදවා ගැනීමට පූර්ව අවස්ථාවේ අපේ సంతාන තුල උපදවාගත යුතු සීල, සමාධි, ප්‍රඥා, එහෙම නැතිනම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සමූහයට කියනවා ප්‍රතිපත්ති ශාසනය කියලා. පුබ්බ භාග පටිපදා කියලා කියන්නේ මාර්ගඵල උපදවා ගැනීම සඳහා මුලින් දියුණු කරගත යුතු බෝධිපාක්ෂික ධර්ම 37, එහෙම නැත්නම් සීල, සමාධි, ප්‍රඥා කියන ගුණ ධර්ම වලට කියනවා පටිපත්ති ශාසනය කියලා. ප්‍රතිවේද ශාසනය කියලා කියන්නේ සතර මාර්ගය, සතර ඵලය, නිවන කියන මෙන්න මේ ධර්ම ටිකට. මේවට කියන ප්‍රතිවේද ශාසනය ඔක්කොම එකතු කරයින් පස්සේ නම වැදෑරුම් වෙනවා. මේකටම තමයි නව ලෝකෝත්තර සී සද්ධර්මය කියලා කියන්නේ. සතර මාර්ග කියන්නේ සෝතාපට්ටි මග්ග, සකදාගාමී මග්ග, අනාගාමී මග්ග, අරහත් මග්ග කියන මාර්ග හතර. ඵල හතර කියන්නේ සෝතාපට්ටි ඵල, සකදාගාමී ඵල, අනාගාමී ඵල, අරහත් ඵල කියන හතර. නිර්වාණය කියන්නේ
නිවන. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කොටස් තුනක් තියෙනවා. පරියත්ති ශාසනය, පටිපත්ති ශාසනය, පටිවේද ශාසනය කියලා. එතෙන්දී මේ පටිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියන දෙකම තව විදියකින් කියනව නම් මෙන්න මේ කොටස අපේ సంతානය තුල උපදවාගත යුතු ගුණධර්ම. පටිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියන තැන නිවන හැර මේ ධර්ම කොටස අපේ సంతානය තුල උපදවාගත යුතු ධර්ම. එතකොට ඒවා ඒ පුද්ගලයාට අනුබද්ධයි. දැන් මේ බණ කියන ස්වාමින් වහන්සේගේ නිවන් දැකීමට නම් මේ ස්වාමින් වහන්සේගේ సంతානය තුල වෙහෙස මහන්සි වෙලා මේ ධර්ම ටික උපදවාගත යුතුයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිර්වාණයටපත් උනේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චිත්ත સંතානය තුල මේ ධර්ම ටික උපදවාගත්ත නිසා. ඒ නිසා යම් කිසි කෙනෙකුට නිවන් දකින්නට ඕන නම් ඒ පුද්ගලයා විසින් කළ යුතු දේ තමයි මෙන්න මේ పూర్ව භාග ප්‍රතිපදාව සහිත සතර මාර්ග සතර ඵල කියන මේ ධර්ම ටික ස්වකීය චිත්ත સંතානය තුල උපදවා ගැනීම. ඒසෝ මග්ගෝ ඒසෝ හේතු. මෙන්න මේක තමයි මාර්ගය, මෙන්න මේක තමයි නිවනට පමුණුවන හේතුව. මේන් අන්‍ය වූ කිසිම මාර්ගයක් නැහැ. බුද්ධ පච්චේක බුද්ධ ශාවක කියන මේ ඕනම කෙනෙක් නිවනටපත් වෙන්නේ මෙන්න මේ ධර්ම සමූහය ස්වකීය චිත්තසංතානය තුල උපදවා ගැනීම හරහා. එතෙන්දි මේ නිවන කියලා කියන එක බාහිර ධර්මයක්. නිවන කියන එක අපේ సంతානය තුල තියෙන ධර්මයක් නෙවෙයි, ඒක බාහිර ධර්මයක්. ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය කියලා කියනවා. අද සමාජය තුල ගත්තයින් පස්සේ ගොඩක් වෙලාවට ප්‍රතිපත්ති ශාසනය සහ ප්‍රතිවේද ශාසනය කියන ඒවා පිළිබඳව කතා වෙනවා. අපේ බෞද්ධ පින්වතුනුත් ගොඩක් වෙලාවට යම්කිසි ස්වාමින් වහන්සේ නමක් ප්‍රතිපත්ති ගරුක නම් ඒ ස්වාමින් වහන්සේලා කෙරෙහි සිත පහදවා ගන්න හුරු පුරුදු වෙලා තියෙනවා. නමුත් මෙතෙන්දී වැදගත්ම මාතෘකාව තමයි මේ පරියත්ති ශාසනය කියන එක. මේ පරියත්ති ශාසනය කියන්නේ විනය සූත්‍ර විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය කියන මේ ත්‍රිපිටකයට තමයි පරියත්ති ශාසනය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ත්‍රිපිටකය කියන එක සාමාන්‍යයෙන් පොත් තුල සඳහන් වෙලා තියෙනවා, අන්තර්ජාල ආදී තියෙනවා. නමුත් මේ ත්‍රිපිටක බුද්ධ වචනය අපේ ජීවිතයට උපකාර කරන්නේ මේ ත්‍රිපිටක බුද්ධ වචනේ අපේ ජීවිතයට සම්බන්ධ වුණොත් විතරයි. එහෙම නැති වුණොත් මේ ත්‍රිපිටක බුද්ධ වචනේ අපේ ජීවිතයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. අනිත් කාරණාව තමයි බුද්ධ පච්චේක බුද්ධ කියන මේ දෙනම වහන්සේ හැරුණකොට අන්‍ය වූ කිසිම කෙනෙකුට මේ පරියත්ති ශාසනයෙන් තොරව මේ ප්‍රතිපත්ති ශාසනය සහ ප්‍රතිවේද ශාසනය කියන එක තමන්ගේ సంతානය තුල උපදවා ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා බුද්ධ පච්චේක බුද්ධ කියන දෙනම වහන්සේ හැරුණකොට අනිත් හැම කෙනෙක්ම නිවනටපත් වෙන්නේ මේ ත්‍රිපිටක බුද්ධ වචනය දැනගෙන ඉගෙනගෙන ඒ අනුව ස්වකීය චිත්තසංතානය තුල මේ పూర్ව භාග ප්‍රතිපදාව සහිත සතර මාර්ග සතර ඵල ධර්මයන් උපදවා ගැනීම. මේ ත්‍රිපිටක බුද්ධ වචනය සම්බන්ධ තව ධර්මයේ සඳහන් වෙන වැදගත් තොරතුරක් තියෙනවා. ඒ තමයි
යාව තිට්ඨන්ති සුත්තන්තා විනයෝ යාව දිප්පති තාව දක්ඛන්ති ආලෝකං සූර්යේ අබ්බුට්ඨිතේ යත. මේ ත්‍රිපිටක බුද්ධ වචනය කියන්නේ හරියට සූර්යයා වගේ. සූර්යයා උදා වූ කල්හි ඒ සූර්යාලෝකයේ පිහිට නිසා අපිට මේ ලෝකය දකින්න පුළුවන්. අන්න ඒ වගේ අපේ මේ ජීවිතයේ තියෙන යථාර්ථය, මේ අවකාශ ලෝකයේ තියෙන යථාර්ථය ත්‍රිපිටක බුද්ධ වචනේ අනුසාරයෙන් තමයි අපිට තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නේ. මේ ගාථාවේ අදහස තමයි යාව තිට්ඨන්ති සුත්තන්තා. සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය කියන මෙන්න මේ පිටක දෙක. විනයෝ යාව දිප්පති. විනය කියන්නේ විනය පිටකය. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන මේ ත්‍රිපිටක බුද්ධ වචනේ යම් තාක් කල් මේ ලෝක ධාතුව තුල නිරුපද්දිතව පවතීද තාව ඒ තාක් කල් සූර්යේ අබ්බුට්ඨිතේ යත. හිරු උදා වූ කල්හි මේ ලෝකය අපිට දැర్శණය වෙන්නේ යම්සේද අන්න ඒ වගේ ප්‍රඥා ආලෝකය ලබා දෙනවා කියන එක තමයි ඒකේ අදහස. ඒ දේවල් පිළිබඳව අවබෝධය ලබා දෙනවා කියන එක තමයි මේ ගාථාවේ අදහස. ඒ නිසා ත්‍රිපිටක බුද්ධ වචනය මේ ලෝකයේ තුල නිරුපද්දිතව තිබුණොත් ඒ අනුසාරයෙන් අපිට අපේ ජීවිතයේ සහ සංසාරයේ ස්වභාවය, අවකාශ ලෝකයේ ස්වභාවය තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. සුත්තන්තේසු අසන්තේසු පමුට්ඨේ විනයම් හිච තමෝ භවිස්සති ලෝකේ සූර්යේ අත්තංගතේ යත. මේ ගාථාවේ තේරුම තමයි සූත්‍ර පිටකය සහ අභිධර්ම පිටකය නැති වූ කල්හි, ඒ වගේම පමුට්ඨේ විනයම් හිච විනය පිටකය නැති වූ කල. මේ වාක්‍ය දෙකේ අදහස තමයි සූත්‍ර, අභිධර්ම, විනය කියන මේ ත්‍රිපිටක බුද්ධ වචනය නැති වූ කල්හි තමෝ භවිස්සති ලෝකේ, මේ ලෝකයේ තුල මහත් අන්ධකාරයක් බවට පත් වෙනවා. හරියට කුමක් වගේද? සූර්යේ අත්තංගතේ යත. සූර්යයා බැහැලා ගියයින් පස්සේ, රාත්‍රී කාලේ එළඹියයින් පස්සේ අපිට මේ ලෝකේ තියෙන කිසිම දෙයක් දැర్శණය වෙන්නේ නැහැ. ලෝකයේ කිසිම දෙයක් බලා ගැනීමේ හැකියාවක් නැහැ. අන්න ඒ වගේ මේ ත්‍රිපිටක බුද්ධ වචනේ නැති වූ කල්හි අපිට චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? පංචස්කන්ධය කියන්නේ මොකද්ද? 12 ආයතන කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ මොකද්ද? මෙන්න මේ ධර්ම විභාග පිළිබඳව අවිද්‍යා අන්ධකාරයට පත් වෙනවා. ප්‍රඥා ආලෝකයේ උපදවා ගැනීමේ හැකියාව, වාසනාව නැති වෙලා යනවා කියන එකයි මේ ගාථාවේ අදහස. මේ තමයි තුන්වෙනි ගාථාව. මේ ගාථාවේ අදහස තමයි සුත්තන්තේ රක්කිතේ සන්තේ
සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්මයේ පිටකය කියන මේ ත්‍රිපිටක බුද්ධ වචනය ආරක්ෂා කරගත් කල්හි පටිපත්ති හෝති රක්ඛිතා. පටිපත්ති කියන්නේ මේ පූර්ව භාග ප්‍රතිපදාව ආරක්ෂා කළා වෙනවා. මොකද හේතුව මාර්ගය පිළිබඳව තොරතුරු ටික තියෙයි නම් තමන් තුළ උවමනාව තියෙනම් අපිට පූර්ව භාග ප්‍රතිපදාව අප තුළ ඇති කර ගැනීමේ හැකියාව තියෙනවා. පටිපත්තියන් හිතෝ දීරෝ මේ පූර්ව භාග ප්‍රතිපදාවෙහි හික්මෙන කෙනා යෝගක්ඛේමා නදංසති යෝගයන්ගේ ക്ഷേමය නම් වූ නිර්වාණ අධිගමේ මාර්ගඵල අධිගමයෙන් නදංසති නොපිරිහෙයි පිරිහීමටපත් නොවේ කියන එකයි අදහස. එතකොට මේ ගාථාවන්ට අනුව ශාසනයේ මූලිකම දේ තමයි ත්‍රිපිටක බුද්ධ වචනය. ත්‍රිපිටක බුද්ධ වචනය ඇති කල්හි තමයි අපිට මේ ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන ශාසනය අපි තුල උපදවා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ නිසා අපිට නිවන් දැකීමට අපේක්ෂාවක් තියෙනම් මේ ත්‍රිපිටක බුද්ධ වචනය මනාකොට අධ්‍යයනය කිරීම අනිවාර්යයෙන්ම උවමනා කරන කාරණාවක් බව දත යුතුයි. අනිත් කාරණාව තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහෙනකොට පරියත්ති අන්තරදානය, ප්‍රතිපත්ති අන්තරදානය, ප්‍රතිවේද අන්තරදානය කියලා අන්තරදාන තුනක් ගැන කියවෙනවා. ඒ අතුරුදහන් වීම අතරින් පරියත්ති ශාසනය අතුරුදහන් වෙන විට ධර්මයේ තුල සඳහන් වෙන්නේ මෙහෙමයි. පරියත්ති අතුරුදහන් වෙන විට ධර්මයේ තුල විස්තර කරලා තියෙන මෙන්න මේ විදියට යදාපනසා අන්තරදායති පරියත්ති ශාසනය යම්කිසි අවස්ථාවකදී අතුරුදහන් වෙයිද තදා ඒ අතුරුදහන් වෙන අවස්ථාවේදී පඨමං මුලින්ම අභිධම්ම පිටකන්නස්සති ධර්මයේ අතුරුදහන් වෙන විට මුලින්ම අභිධර්ම පිටකය තමයි විනාශ වෙන්නේ. තත්ත ඒ අභිධර්ම පිටකයේ අතරිනුත් ප ဋ ාණං සබ්බ පඨමං අන්තරදායති ශාසනය අතුරුදහන් වෙන විට මුලින්ම අතුරුදහන් වෙන්නේ අභිධර්ම පිටකය. ඒ අභිධර්ම පිටකයේ තුලිනුත් මුලින්ම අතුරුදහන් වෙන්නේ ප ဋ ාණ මහා ප්‍රකරණය. එනිසා යම්කිසි පින්වතුන් පිරිසකට බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන හැඟීමක් තියෙයි නම් ඒ පින්වතුන්ගේ අවධානය යොමු වෙන්නට ඕන මෙන්න මේ කාරණාව පිළිබඳව. ත්‍රිපිටකය අතුරුදහන් වෙන විට ධර්මය අතුරුදහන් වෙන විට මුලින්ම අතුරුදහන් වෙන්නේ අභිධර්ම පිටකය. ඒ තුලිනුත් මුලින්ම අතුරුදහන් වෙන්නේ ප ဋ ාණ මහා ප්‍රකරණය කියන මෙන්න මේ ධර්ම කොටාසය. මේ විදිහට පරියත්ති ශාසනය එහෙම නැත්නම් අභිධර්ම පිටකේ විනාශ වීමට මූලිකම හේතුව තමයි ස්වාමින් වහන්සේලා බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිස මේ ධර්මය තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව අධ්‍යයන ආදිය නොකිරීම තමයි මේ ධර්මයේ විනාශ වීමට මූලිකම හේතුව වෙන්නේ. අපි භික්ෂූන් වහන්සේලා ඒ වගේම ගිහි පින්වතුන් මේ ධර්මයේ අධ්‍යයනය කිරීමෙහි යෙදෙනවා නම් මේ ධර්මයට ඇහුම්කන් දීමට යෙදෙනවා නම් මේ ධර්මය විනාශ නොවි තව බොහෝ කාලයක් පවත්වා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. එනිසා අභිධර්ම පිටකය පිළිබඳව තමයි අද මේ පින්වතුන්ට පහදා දෙන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. අභිධර්ම පිටකය ගත්තයින් පස්සේ ප්‍රකරණ වශයෙන් කොටස් 7ක් තියෙනවා.
මේ විදිහට අභිධර්ම පිටකයේ කොටස් 7ක් තියෙනවා. ධම්මසංගනිප්පකරණය, විභංගප්පකරණය, ධාතු කතාප්පකරණය, පුග්ගල පඤ්ඤත්තිප්පකරණය, කතාවත්තුප්පකරණය, යමකප්පකරණය, ප ဋ ාණප්පකරණය කියලා අභිධර්ම පිටකය ප්‍රකරණ වශයෙන් කොටස් 7ක් තියෙනවා. ඒකෙදී පොත් වශයෙන් ගත්තාම ධම්මසංගණය කියන්නේ එක පොතක්. විභංගය කිව්වහම විභංග 1 2 කියලා පොත් දෙකක් තියෙනවා. ධාතු කතා පුග්ගල පඤ්ඤත්ති කියන ප්‍රකරණ දෙකම එක පොතක තමයි සඳහන් වෙන්නේ. කතාවත්තු යමක ප ဋ ාණ කියන තුනම 1 2 3 කියලා පොත් තුනක් තුන බැගින් තියෙනවා. එතකොට අභිධර්ම පිටකය බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් විදියට ගත්තායින් පස්සේ පොත් 13ක් තියෙනවා. මෙන්න මේකට තමයි අභිධර්ම පිටකය කියලා කියන්නේ. අභිධම්මෝ නාම සත්තප්පකරණානි. අභිධර්මය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රකරණ 7ට පොත් වශයෙන් ගත්තාම පොත් 13ක් තියෙනවා. එතකොට අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන ධම්මසංගණිය කියලා කියන්නේ අභිධර්ම පිටකය අතරින් පළවෙනි ප්‍රකරණය. මේ විදියට ධම්මසංගනිප්පකරණය ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදෙනවා. චිත්ත විභක්ති, රූප විභක්ති, නික්ඛේප රාශි, අත්ුද්ධාර කියලා. මේ ධම්මසංගනිප්පකරණය කියන පොත චිත්ත විභක්ති, රූප විභක්ති, නික්ඛේප රාශි, අත්ුද්ධාර කියලා ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදෙනවා. මේ විදියට චිත්ත විභක්ති, රූප විභක්ති, නික්ඛේප රාශි, අත්ුද්ධාර කියන වචන 4 සමහර කෙනෙකුට හුරු නැති වෙන්න පුළුවන්. මේ වචන 4ටම පාවිච්චි කරන තවත් වචන 4ක් තියෙනවා. ඒ තමයි මේ කොටස් 4ටම මේ නම් 4ත් පාවිච්චි කරනවා. වැඩිපුර ප්‍රසිද්ධ මේ නම් 4 චිත්තුප්පාද කාණ්ඩය, රූප කාණ්ඩය, නික්ඛේප කාණ්ඩය, අට්ඨකථා කාණ්ඩය කියලා ධම්මසංගනිප්පකරණේ ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදෙනවා. චිත්තුප්පාද කාණ්ඩය, රූප කාණ්ඩය, නික්ඛේප කාණ්ඩය, අට්ඨකථා කාණ්ඩය කියලා ධම්මසංගනිප්පකරණේ කොටස් 4කට බෙදෙනවා. මේ දෙකම නම් දෙකක් විතරයි, එකම කාරණාව තමයි කියන්නේ. මෙන්න මේ විදිහට ධම්මසංගනිප්පකරණේ මූලික වශයෙන්ම කාණ්ඩ 4කට කොටස් 4කට වර්ගීකරණය වෙනවා. ඒ අතරින් මුලින්ම චිත්තුප්පාද කාණ්ඩය. ඒ කොටස් 4 අතරින් මුලින්ම තියෙන්නේ චිත්තුප්පාද කාණ්ඩය. මේ චිත්තුප්පාද කාණ්ඩය කියන එක නැවත බෙදෙනවා
මාතිකා පදභාජනීය කියලා කොටස් දෙකකට බෙදෙනවා. චිත්තුප්පාද කාණ්ඩය කියන කොටස මාතිකා පදභාජනීය කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ මාතිකා කියන කොටසත් තිකමාතිකා දුකමාතිකා කියලා කොටස් දෙකකට බෙදෙනවා. මාතිකාව කියන කොටස තිකමාතිකා දුකමාතිකා කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ දුකමාතිකාව කියන එක නැවත මේ දුකමාතිකාව කියන කොටස නැවත අභිධම්ම දුකමාතිකා සුත්තන්තික දුකමාතිකා කියලා කොටස් දෙකකට බෙදෙනවා. මෙතන තියෙනවා තිකමාතිකා 22යි. තිකමාතිකා 22ක් තියෙනවා. පද වශයෙන් ගත්තොත් පද 66ක් තියෙනවා. මෙතන තික කියලා කියන්නේ මේ විදියට පඨම පදය, ဒုတိ ය පදය, තතිය පදය කියලා පද තුනක් තියෙන නිසා තමයි මෙතන තිකමාතිකා කියලා කියන්නේ. මේ වගේ මේ තුනේ කොටස් තියෙනවා 22ක්. එක කොටසක පඨම පද, ဒုတိ ය පද, තතිය පද කියලා පද තුනක් තියෙන නිසා පද වශයෙන් ගත්තොත් පද 66යි. තිකමාතිකා විදියට ගත්තොත් තිකමාතිකා 22යි. කුසලත්තිකය, වේදනාත්තිකය, විපාකත්තිකය, උපාදින්නත්තිකය ආදී වශයෙන් තිකමාතිකා 22යි. එක තිකමාතිකාවක පඨම පද, ဒုတိ ය පද, තතිය පද කියලා පද තුනක් තියෙන නිසා තිකමාතිකා පද තියෙනවා 66ක්. ඊළඟට දුකමාතිකා ගත්තයින් පස්සේ අභිධම්ම දුකමාතිකා තියෙනවා 100ක්. සුත්තන්තික දුකමාතිකා තියෙනවා 42ක්. අභිධම්ම දුකමාතිකා 100යි, සුත්තන්තික දුකමාතිකා 42යි. මේ අභිධම්ම දුකමාතිකා කොටස් 13කට බෙදෙනවා. ඒ තමයි හේතු ගොච්ඡකය, චුල්ලන්තර දුකය, ආසව ගොච්ඡකය, සංයෝජන ගොච්ඡකය, ගන්ත ගොච්ඡකය, ඕග ගොච්ඡකය, යෝග ගොච්ඡකය, නීවරණ ගොච්ඡකය, පරාමාස ගොච්ඡකය, මහාන්තර දුකය, උපාදාන ගොච්ඡකය, කිලේශ ගොච්ඡකය, පිට්ඨි දුකය කියලා අභිධම්ම මාතිකා 100 කොටස් 13කට බෙදෙනවා. එතන දුකමාතිකා කියලා කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් මේ විදියට හේතු ධම්මා න හේතු ධම්මා මේ විදියට පඨම පදය, ဒုတိ ය පදය කියලා පද දෙකක් තියෙන නිසා තමයි මෙතන දුක කියලා කියන්නේ. දුකමාතිකා එතකොට මේ වගේ දෙකේ කොටස් තියෙනවා 100ක්. ඔක්කොම ගත්තයින් පස්සේ මාතිකා පද විදියට ගත්තාම අභිධම්ම මාතිකා පද, දුකමාතිකා, අභිධම්ම මාතිකා පද තියෙනවා 200ක්. සුත්තන්තික දුකමාතිකා 42යි. විශේෂයෙන්ම අභිධර්ම ඉගෙන ගන්න කෙනෙක් මේ තිකමාතිකා පද 66 සහ දුකමාතිකා පද 200 කියන
පද 266 පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. විශේෂයෙන්ම ප ဋ ාණය ඉගෙන ගන්නකොටත් මේ පද 266 පිළිබඳව අවබෝධය වමනා වෙනවා. ඊළඟට තියෙන විභංග ධාතු කතාදී ඉගෙන ගන්නකොටත් මේ පද 266 වමනා වෙනවා. මේ තමයි මාතිකා පිළිබඳව දල අදහස. ඊළඟට මේ පද වාජනීය කියන කොටස. එතෙන්දී මේ සුත්තන්තික මාතිකා 42 කියන කොටස නික්ඛේප කාණ්ඩයේ අවසානයේදී තමයි විස්තර කරලා තියෙන්නේ. වෙන අභිධර්ම පිටකේ කොහෙවත් ඒ සුත්තන්තික මාතිකා 42 පාවිච්චි වෙන්නේ නැහැ. අභිධර්ම පිටකයේ පුරාවටම පාවිච්චි වෙන්නේ අභිධම්ම මාතිකා පද 266. ඊළඟට මේ පද වාජනීය කියන කොටස ප්‍රධාන වශයෙන්ම කතමේ ධම්මා කුසලා යස්මින් සමේ කාමාචරං කුසලං චිත්තං uppannං හෝති සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යඤ්ඤං වා පනාරබ්බාදී වශයෙන් මේ චිත්තුප්පාද කාණ්ඩේ පද වාජනීයේ කෙටි ක්‍රමයට අනුව සිත් 89ක් විස්තාර ක්‍රමයට අනුව සිත් 121ක් කියන මෙන්න මේ සිත් ටික විස්තර කරලා තියෙනවා. මේ චිත්තුප්පාද කාණ්ඩේ පද වාජනීය ඉගෙන ගන්නකොට මේ චිත්තුප්පාද කාණ්ඩයට දොරටුව තමයි අභිධර්මාර්ථ සංග්‍රහයේ අභිධර්මාර්ථ සංග්‍රහයේ මුල් පරිච්ඡේද දෙක චිත්ත සංග්‍රහ විභාගෝ චේතසික සංග්‍රහ විභාගෝ කියන දෙකේ එතෙන්දි විශේෂයෙන්ම සම්ප්‍රයෝග ණය 16 සහ සංග්‍රහ ණය 33 සම්ප්‍රයෝග ණය 16 සහ සංග්‍රහ ණය 33 කියන මෙන්න මේ ණය ක්‍රම දෙක සහිතව මෙන්න මේ චිත්ත පරිච්ඡේදය සහ චෛතසික පරිච්ඡේදය කියන පරිච්ඡේද දෙක පිළිබඳව අවබෝධය තමයි මේ චිත්තුප්පාද කාණ්ඩයට පිවිසීමේ දොරටුව. මේ දෙක පිළිබඳව හොඳට ඉගෙනගෙන හදාරලා තියෙයි නම් චිත්තුප්පාද කාණ්ඩය පහසුවෙන් ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ චිත්තුප්පාද කාණ්ඩය තුල එක එක සිතක් ප්‍රධාන ක්‍රම තුනක් යටතේ විස්තර කරලා තියෙනවා. මේ විදියට ධම්මසංගණි ප්‍රකරණයේ චිත්තුප්පාද කාණ්ඩය චිත්තුප්පාද කියලා කියන්නේ සිත සහ චෛතසික කියන මේ කොටස් දෙකම එකතු කරලා අපි කියනවා චිත්තුප්පාද කියලා. මේ ධම්මසංගණියේ සෑම චිත්තුප්පාදයක්ම මෙන්න මේ ධම්ම වවත්තාන වාරය, සංඝහ වාරය, ශුන්්‍යත වාරය කියලා ප්‍රධාන කොටස් තුනකට බෙදලා තමයි විස්තර කරන්නේ. ධම්ම වවත්තාන වාරය, සංඝහ වාරය, ශුන්්‍යත වාරය කියලා සෑම චිත්තුප්පාදයක්ම මේ කොටස් තුනට බෙදලා තමයි විස්තර කරන්නේ. එතෙන්දි මේ ධම්ම වවත්තාන වාරය කියන එක උද්දේශ නිर्देश කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ උද්දේශය කියන කොටස නැවත පුච්ඡා සමය නිर्देश ධම්මුද්දේශ අප්පනා කියලා කොටස් හතරකට බෙදෙනවා. මේ නිर्देशය කියන එකත් පුච්ඡා සමය නිर्देश ධම්ම නිर्देश අප්පනා කියලා කොටස් හතරකට බෙදෙනවා. උද්දේශය කියන එක පුච්ඡා සමය නිर्देश ධම්මුද්දේශ අප්පනා කියලා හතරට බෙදෙනවා. නිर्देशය කියන එකත්
පුච්ඡා සමේ නිද්දේශ ධම්ම නිද්දේශ අප්පනා කියලා හතරකට බෙදෙනවා. උද්දේශයේ කොටස් හතරකට බෙදෙනවා. නිද්දේශයත් කොටස් හතරකට බෙදෙනවා. එතකොට මේ ධම්ම වවත්තාණය කියන එක පරිච්ඡේද 8කින් යුක්තයි. කොටස් 8කින් යුක්තයි. උද්දේශයේ කොටස් 4යි, නිද්දේශයේ කොටස් 4යි. ඒවා පිළිබඳව ගොඩක් තොරතුරු තියෙනවා. මේ කෙටි හඳුන්වා දීමක් විතරයි මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ සංඝාවාරය කියන එකත් උද්දේශ නිද්දේශ සංඝාවාරය කියන එක උද්දේශ නිද්දේශ පටිනිද්දේශ කියලා කොටස් 3කට බෙදලා තියෙනවා. මේ සංඝාවාරය කියන එකට තවත් නමක් තමයි කොට්ඨාසවාරය. සංඝාවාරය කියන එකට තවත් නමක් තමයි කොට්ඨාසවාරය කියන එක. මේ සංඝාවාරය කියන එක උද්දේශ නිද්දේශ පටිනිද්දේශ කියලා කොටස් 3කට බෙදලා ධර්මයන් විස්තර කරනවා. ශුන්්‍යත වාරය කියන එක උද්දේශ නිද්දේශ කියලා කොටස් දෙකකට බෙදෙනවා. මෙන්න මේ විදිහට මේ චිත්තුප්පාද කාණ්ඩය තුල තියෙන සෑම චිත්තුප්පාදයක්ම ධම්ම වවත්තාන වාර, සංඝහ වාර, ශුන්්‍යත වාර කියන මහා වාර තුනකින් ප්‍රතිමන්විත කළා. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන මේ තමයි චිත්තුප්පාද කාණ්ඩය පිළිබඳව දල අදහස. විශේෂයෙන්ම මෙතෙන්දි මතක් කරන්නට ඕන මේ චිත්ත චෛතසික ධර්මයන් කියනකොට අපි සංඛ්‍යා වශයෙන් ඉගෙන ගන්නකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මොනවද මේ කතා කරන්න කියලා. නමුත් සෑම චිත්ත චෛතසිකයක්ම අපේ මේ සත්ව సంతානය තුල උපදින ධර්මයන්මයි. සත්ව సంతානයෙන් බාහිර කිසිම චිත්ත චෛතසිකයක් නැහැ. ඒ නිසා අපි ලෝභ මූල සිත්, ද්වේෂ මූල සිත් ආදී වශයෙන් යම් යම් චිත්ත චෛතසිකයක් ගැන අභිධර්ම පිටකයේ තුල උගන්වනවා නම් ඒ සෑම චිත්ත චෛතසිකයක්ම මේ මම කියන ආත්ම භාවයේ තුල හටගන්න ධර්මයන්මයි මේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිතය තුල යථාර්ථය තේරුම් ගන්නට නම් මේ චිත්ත චෛතසික පිළිබඳව අවබෝධය අනිවාර්යෙන්ම ඇති කර ගන්නට ඕන. චිත්ත චෛතසික පිළිබඳව අවබෝධය ඇති කර ගැනීමට තියෙන හොඳම ක්‍රමය තමයි අභිධර්මාර්ථ සංග්‍රහයේ චිත්ත චෛතසික කියන පරිච්ඡේද දෙක සමග මේ චිත්තුප්පාද කාණ්ඩය අධ්‍යයනය කිරීම. ඊළඟට රූප කාණ්ඩය කියන එක ප්‍රධාන වශයෙන් කොටස් 11කට බෙදලා තියෙනවා. ඒ 11 අතරේ රූපය රූප කාණ්ඩය තුල රූපස්කන්ධයේ කොටස් 279කට බෙදලා තියෙනවා. රූප කාණ්ඩය තුල රූපය කොටස් 279කට බෙදලා විස්තර කරලා තියෙනවා. එතෙන්දිත් මේ රූප කාණ්ඩය කියලා ඉගෙන ගන්නේ බාහිර තියෙන දේවල් විතරක් නෙවෙයි. බාහිර තියෙන්නේ රූප ධර්ම 8යි. සියලුම රූප තියෙනවා 28ක්. එතකොට අපේ එක సంతානය තුල ගත්තොත් රූප 27යි තියෙන්නේ. රූප 27 කියන්නේ භාව රූප දෙක අතරින් පුරුෂයෙක් නම් පුරුෂ භාව රූපේ විතරයි තියෙන්නේ. ස්ත්‍රියක් නම් ස්ත්‍රී භාව රූපේ විතරයි තියෙන්නේ. ඒ නිසා මේ එක ශරීරයක් තුල තියෙන්නේ උපරිම රූප 27යි. එතකොට රූප කාණ්ඩය කියලා අපි ඉගෙන ගන්නේ බාහිර භෞතික දෙයක් විතරක් නෙවෙයි ඒවා සංග්‍රහ වෙනවා. අපේ මේ ශරීරය කියන මේ කරජ කයේ තියෙන යථාර්ථය තමයි මේ රූප කාණ්ඩයේදී নানা විදියට බෙදලා විස්තර කරන්නේ. ඒ නිසා සිත චෛතසික අපේ මනස පිළිබඳව අවබෝධය තමයි චිත්තුප්පාද කාණ්ඩයෙන් ලබා දෙන්නේ. අපේ මේ ශරීරය මේ කරජ කයේ තියෙන යථා ස්වභාවය තමයි මේ චිත්තුප්පාද කාණ්ඩයෙන් ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළේ. ඒ නිසා අපේ මේ ශරීරය පිළිබඳව තියෙන යථාර්ථය සොයා ගැනීමට තියෙන නිවැරදිම ක්‍රමය තමයි මේ රූප කාණ්ඩය මනාකොට අධ්‍යයනය කිරීම. එතකොට ඒ රූප කාණ්ඩයට පිවිසීමේ දොරටුව තමයි
අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙන රූප පරිච්ඡේදය කියන 6 වෙනි පරිච්ඡේදය අධ්‍යයනය කිරීම. 6 වෙනි පරිච්ඡේදය ඉගෙන ගත්ත කෙනාට මේ රූප කාණ්ඩය පහසුවෙන් ඉගෙන ගැනීමට හැකියාව තියෙනවා. ඒ රූප කාණ්ඩයේ මේ 11 ආකාරයකට බෙදෙන්නේ ඒකවිද කොටස් තියෙනවා 43ක්. මේ විදිහට රූපය 279 ආකාරයක් වෙන්නේ ඒකවිද රූප කොටස් තියෙනවා 43ක්, ද්විවිධ රූප කොටස් තියෙනවා 104ක්, ත්‍රිවිධ රූප කොටස් තියෙනවා 103ක්, චතුර්විධ රූප කොටස් තියෙනවා 22ක්, පංචවිධ 1යි, චබ්බිධ, සත්ත්වවිධ ඒ ඔක්කොම එක එක බැගින් තියෙන්නේ. මේ ටික සියල්ලම එකතු කරායින් පස්සේ මේ විදිහට කොටස් 279ක් ලැබෙනවා. එතකොට මෙන්න මේක තමයි රූප කාණ්ඩය පිළිබඳව දල අදහස. රූපකාණ්ඩයේ හදේවත් රූපය දේශනා කරන්නේ නැහැ. ඉතිරි රූප 27යි දේශනා කරන්නේ. රූපකාණ්ඩය තුල හදේවස්තු රූපය දේශනා නොකිරීමට හේතුව තමයි ආරම්මන සංග්‍රහයේදී අත්තිරූපං මනෝවිඤ්ඤාණස් ආරම්මනං අත්තිරූපං මනෝවිඤ්ඤාණස් නාරම්මනං කියන දේශනාව සිද්ධ කළ නොහැකි නිසා දේශනා ભેදයක් වෙන නිසා තමයි හදේවත් රූපය ධම්මසංගණියේ රූපකාණ්ඩය දේශනා කළ නැහැ. නමුත් ප ဋ ාණ ප්‍රකරණය තුල වත්තු කුසලානං කන්දානං නිස්සේපච්චේන පච්චයෝ වත්තු අකුසලානං කන්දානං නිස්සේපච්චේන පච්චයෝ ආදී වශයෙන් ප ဋ ාණේ තුල හදේවස්තු රූපය දේශනා කරලා තිනවා. ධම්මසංගණී රූපකාණ්ඩයේදී රූප 27යි දේශනා කරන්නේ, සියලු රූප 28යි. මේ තමයි රූපකාණ්ඩය පිළිබඳව කෙටි අදහස. ඉන් අනතුරුව තියෙන්නේ නික්ඛේප කාණ්ඩය. මේ නික්ඛේප කාණ්ඩය කියන කොටසේදී අර කලින් කියාපු තිකමාතිකා පද 66 සහ දුකමාතිකා පද අභිධම්ම දුකමාතිකා පද 200 සහ සුත්තන්තික දුකමාතිකා 42 නික්ඛේප කාණ්ඩය තුල විස්තර කරලා තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් කුසලා ධම්මා කියන එක කතමේ ධම්මා කුසලා තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ තං සම්පයුත්තෝ වේදනාක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ තං සමුට්ඨානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා කුසල. එතකොට කුසල ධර්ම කියලා කියන්නේ අලෝභ අද්වේෂ සමෝහ කියන කුසල හේතු සමග යෙදිච්ච වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධ හතර. එතකොට කෙටියෙන් ගත්තොත් කුසල් සිත් 21 සහ ඒවා යෙදෙන චෛතසික 38 කියන කොටස. ඊළඟට අකුසල ධම්මා කියන එකත් කතමේ ධම්මා අකුසලා තීනි අකුසල මූලානි ලෝභෝ දෝසෝ මෝහෝ තදේ කට්ඨාච කිලේසා තං සම්පයුත්තෝ වේදනාක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ තං සමුට්ඨානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා අකුසල. එතකොට අකුසල ධර්ම කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල හේතු තුන සහ ඒ සමග උපදින අන්‍ය වූ කෙලෙස් ධර්මයන්ද ඒ හා සම්පයුත්ත වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සතර නාමස්කන්ධයන්. කොටින් කියනවා නම් අකුසල සිත් 12 සහ ඒවා යෙදෙන චෛතසික 27 කියන මෙන්න මේ ධර්ම සමූහය තමයි අකුසල ධර්ම කියලා කියන්නේ. ඊළඟට කතමේ ධම්මා අභ්‍යාකතා කුසල කුසලානං ධම්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වේදනාක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ යේච ධම්මා කිරියා නේව කුසලා නා කුසලා නච්ච කම්ම විපාකා අසංකතාච ධාතු සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා අභ්‍යාකතා. අභ්‍යාකත ධර්මයන් කියලා කියන්නේ සතර භූමියේ තියෙන විපාක චිත්ත චෛතසික ධර්ම. ඒ වගේම නේව කුසලා නා කුසලා නච්ච කම්ම විපාකා කියලා කියන්නේ ක්‍රියා චිත්ත චෛතසික ධර්ම. අසංකත ධාතුව කියලා කියන්නේ නිර්වාණයට. සබ්බංච රූපං කියලා කියන්නේ රූප 28ට.
එතකොට මේ පාඩයෙන් කියන්නේ අභ්‍යාගත ධර්ම කියලා කියන්නේ විපාක සිත් 36යි, ක්‍රියා සිත් 20යි, චෛතසික 38යි, රූප 28යි, නිර්වාණය කියන මෙන්න මේ ධර්ම සමූහයට. මෙන්න මේ විදියට සෑම මාතිකා පදයක්ම සුත්තන්තික මාතිකා 42 සමග විග්‍රහ කරලා තියෙන කොටසට කියනවා නික්ඛේප කාණ්ඩය කියලා. ඊළඟට අට්ඨකථා කාණ්ඩය. මේ අට්ඨකථා කාණ්ඩය කියන තැනත් කලින් දේශනා කරන්නට යෙදිච්ච අභිධම්ම තික මාතිකා 22 සහ දුක මාතිකා 100 කියන මේ මාතිකා පද විස්තර කරලා තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් කුසල පදය කියන එක කතමේ ධම්මා කුසලා. කුසල ධර්මයෝ කියන්නේ මොන ධර්මද? චතුසු භූමීසු කුසලං ඉමේ ධම්මා කුසලා. කුසල ධර්ම කියලා කියන්නේ සතර භූමියේ තියෙන කුසල ධර්ම. ඒ තමයි කාමාවචර කුසාසිත 8යි, රූපාවචර කුසාසිත 5යි, අරූපාවචර කුසාසිත 4යි, ලෝකෝත්තර කුසාසිත 4යි කියන මෙන්න මේ කුසාසිත 21 සහ ඒවා යෙදෙන චෛතසික 38 කියන මෙන්න මේ ධර්මයන්ට තමයි කුසල ධර්ම කියලා කියන්නේ. ඊළඟට කතමේ ධම්මා අකුසල. අකුසල ධර්ම කියලා කියන්නේ මොනවද? ද්වාදස අකුසල චිත්තුප්පාදා. අකුසල චිත්තුප්පාද 12. තව විදියකින් කියනවා නම් අකුසල සිත් 12යි ඒවා යෙදෙන චෛතසික 27යි කියන මෙන්න මේ ධර්ම ටික තමයි අකුසල ධර්ම කියලා කියන්නේ. ඉන් අනතුරුව කතමේ ධම්මා අභ්‍යාකතා. අභ්‍යාකත ධර්ම කියලා කියන්නේ මොනවද? කුසල කුසලානං ධම්මා චතුසු භූමිසු විපාකෝ. සතර භූමියේ විපාක සිත් 36 සහ ඒවා යෙදෙන චෛතසික 38. තීසු භූමිසු කිරියා අභ්‍යාකතං. තුන් භූමියෙහි එතකොට කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මෙන්න මේ භූමි තුනේ තියෙන ක්‍රියාසිත 20යි ඒවා යෙදෙන චෛතසික 35යි කියන ධර්ම තමයි තීසු භූමිසු කිරියා අභ්‍යාකතං කියලා කියන්නේ. ලෝකෝත්තර භූමියේ ක්‍රියාසිත නැහැ. රූපංච නිබ්බානංච. රූප 28යි නිවනයි. ඉමේ ධම්මා අභ්‍යාකත. අභ්‍යාකත ධර්ම කියලා කියන්නේ විපාක සිත් 36යි ඒවා යෙදෙන චෛතසික 38යි, ක්‍රියාසිත 20යි ඒවා යෙදෙන චෛතසික 35යි, රූප 28යි නිවනයි කියන මෙන්න මේ ධර්මයන්ට. මෙන්න මේ විදියට සෑම මාතිකා පදයකින්ම දේශනා කරන්නට යෙදිච්ච පරමාර්ථ ධර්මයන් උදුරා දක්වමින් සිද්ධ කරන්නට යෙදිච්ච දේශනා කොටසට තමයි කියන්නේ අට්ඨකථා කාණ්ඩය කියලා. චිත්තුප්පාද කාණ්ඩයේ බණවර 6යි, රූප කාණ්ඩයේ බණවර 2යි, නික්ඛේප කාණ්ඩයේ බණවර 3යි, අට්ඨකථා කාණ්ඩයේ බණවර 2යි. මේ විදියට මේ සීලුම ධම්මසංගණි ප්‍රකරණය ගත්තයින් පස්සේ වාචනා මාර්ග වශයෙන් බණවර 13ක් විතර තමයි තියෙන්නේ. නමුත් විත්තාර්යමානං පන අනන්තං අපරිමාණං හෝති. මේ ධම්මසංගණි ප්‍රකරණය විස්තර වශයෙන් යම් කිසි කෙනෙක් දේශනා කරනව නම් අනන්ත අප්‍රමාණ මහා විශාල දේශනාවක් බවට පත් වෙනවා. ඒ බව ධම්මසංගණි අට්ඨකථාවේ ගාථාවකින් දක්වනවා. චිත්ත විභක්තිය, ඒ වගේම රූප විභක්තිය, නික්ඛේප කාණ්ඩය, අට්ඨකථා කාණ්ඩය කියන මෙන්න මේ 4 කාණ්ඩයකින් යුක්ත ධම්මසංගණි ප්‍රකරණෙහි තියෙන ධර්ම දේශනාව අති ගම්බීරයි. ඒ අති ගම්බීර වූ ධර්ම දේශනාවේ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ විසින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්නට යෙදිච්ච බව අට්ඨකථාවේ සඳහන් වෙනවා. ඒ වගේම මේ අභිධර්මය ගැන කතා කරන විට තවත් කියන්නට ඕන කාරණාවක් තමයි අට්ඨකථාවේ අහනම ප්‍රශ්නයක්. අයං අභිධම්මෝ නාම කස්ස වචනං. මේ අභිධර්මය කියන එක කවුරු විසින්ද කාගේ වචනයක්ද? ඒ ප්‍රශ්නයට පිළිතුරු දීලා තියෙන්නේ ධම්මසංගණි අට්ඨකථාවේ භගවතෝ වචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස. අයං අභිධම්මෝ නාම භගවතෝ වචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ අභිධර්ම පිටකය කියන එක, මේ අභිධර්මයේ තියෙන ධර්ම දේශනාව ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව බව අට්ඨකථාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා. අයං අභිධම්මෝ නාම කිමත්තං දේශිතෝ. මේ අභිධර්ම දේශනාව කවර අර්ථයක් සඳහා, කවර ප්‍රයෝජනයක් සඳහා දේශනා කරන ලද්දේද? ඒ ප්‍රශ්නයට දීපු පිළිතුර තමයි චතුරෝග නිත්තරණත්තං. චතුරෝග නිත්තරණත්තං. චතුරෝග කියලා කියන්නේ කාම ඕගය, භව ඕගය, අවිජ්ජා ඕගය, දිට්ඨි ඕගය. කාම ඕග, භව ඕග, අවිජ්ජා ඕග, දිට්ඨි ඕග කියන මෙන්න මේ ඕග ධර්මයන් නිසා තමයි ඔබ අප මේ සංසාර සාගරයේ ගිලිලා මේ විදියට දුක් විඳින්මින් පවතින්නේ.
මෙන්න මේ සතර ඕග ධර්මයන්ගෙන් නික්මිලා ඒ අමා මහ නිර්වාණ ධාතුවට පැමිණීම කියන ප්‍රයෝජනය සඳහා තමයි ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් මේ පරම ගම්බීර අභිධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඒ නිසා අපි හැමදෙනාම මේ අභිධර්ම දේශනාව ආරක්ෂා කර ගැනීමට, මේ අභිධර්ම දේශනාව අධ්‍යයනය කිරීමට, අනිත් අය තුලත් මේ අභිධර්මයේ පිළිබඳව චිත්ත ප්‍රසාදය අවබෝධය ඇති කර දීමට අපි පුළුවන් තරම් උත්සාහ කළ යුතුයි. එය අපිට ප්‍රඥාව ඇති කර ගැනීමට උත්තරීතර පාරමිතා කුසලයක් බවට පත් වෙනවා. එහෙමනම් කාල වේලාව අවසන් නිසා අපි දේශනාව මෙපමණකින් නතර කරනවා. අද උදෑසන ඉඳලා මේ මොහොත දක්වාම රැස් කරගන්නට යෙදුනා වූ සියලුම කුසල ධර්මයන් තම තමන් සිහිපත් කරගන්න, ඒ සිද්ධ කරගන්න යෙදුනා වූ සියලුම කුසල ධර්මයන් පළමු කොටම දෙවියන්ට අනුමෝදන් කිරීම සඳහා අපි ගාථාවන් කියමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම මේ රැස් කරගන්නට යෙදුනා වූ සියලුම කුසල ධර්මයන් මියගිය ඥාතීන්ට අපි අනුමෝදන් කරමු ගාථාවන් කියලා. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගන්නට යෙදුනා වූ සියලුම කුසල ධර්මයන් සසර වසනාතුරු නිවන් දකිනාතුරු මේ පරම ගම්බීර අභිධර්ම දේශනාව කියලා දෙන්නා වූ උත්තරීතර සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා. මේ අභිධර්ම දේශනාවට ගරිහා කරන පහත් කරන ලාමක අසත්පුරුෂයන්ගේ ඇසුර නොලැබේවා කියන අදහසින් සත්පුරුෂයන් ප්‍රාර්ථනා කරන ගාථාව කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. අනතුරුව තුනුරුවන් උදෙසා අපගේ සිත කය වචනයෙන් යම් වරදක් වී ඇතිනම් ඒ සියලු වරදට අපි සියලු දෙනාටම සමාව ලැබේවා කියන අදහස ඇති කරගෙන තුනුරුවන් සමා කරගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්මේ සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ පුඤ්ඤක්ඛෙත්ත අනුත්තර. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.